UN Man 5 කියන නෞකාව ලංකාවට පැමිණීමට නියමිතව තියෙන ලබන 11 වෙනිදා මෙන්න මේ යුද නෞකාවේ පරීක්ෂණ නෞකාවක් මේක මේ පැමිණීමත් පිළිබඳව දැනට රට තුල මතුවලා තියෙන සහ ජාත්‍යන්තර වශයෙන් අපිට මේ පිළිබඳ ඇති බලපෑම පිළිබඳව අපේ ස්ථාවරය පැහැදිලි කරන තමයි අපි මූලික වශයෙන් මේ හමුව පවත්වන්නේ. අපි කවුරුත් දන්නවා අපි අද රටක් හැටියට ඉන්නේ ඊටාම් බරපතල ආර්ථික අර්බුදයක් මැද්දේ. මේ ආර්ථික අර්බුදයේ විශේෂ බලපෑමක් තියෙනවා විදේශ විනිමය පිළිබඳ ප්‍රශ්නය. ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා, ජාත්‍යන්තර ආධාර, ජාත්‍යන්තර වශයෙන් අපිට තියෙන බැඳීම් පිළිබඳව අපි වඩා සැලකිලිමත් වෙන කාලයක් මේක. මොකද අපේ විදේශ වත්කම් සංචිතය ඊටාම ඍණ මට්ටමටපත් වෙමින් තියෙන්නේ. ඒ නිසා අපට ජාත්‍යන්තර මිත්‍රයින්ගේ උදව් නැතුව පවතින අමාරුයි. හැබැයි ඒ වගේම තමයි අපේ භෞමික අඛණ්ඩතාවය, අපේ ස්වෛරීත්වය, අපේ රටේ පැවැත්ම විශේෂයෙන්ම අපි හැමදාම මතු කරපු දෙයක් තමයි භූදේශපාලන වශයෙන් අපේ පිහිටීම අනුව තමයි අපේ රටේ වැදගත්කම තීරණය වෙන්නේ කියලා. ඉතින් දැන් මේ අලුතෙන්ම මතුවලා තියෙන තත්ත්වය තමයි මේ චීනයේ පර්යේෂණ නෞකාව ලංකාවට පැමිණීමත් එක්ක එයට අවසර දීම නොදීම පිළිබඳව ඉන්දියාව මතු කරන තියෙන තත්ත්වය සහ මේ පිළිබඳව රටක් හැටියට අද අපි පත් වෙලා ඉන්න අසරණකම. මම මේ අසරණකම කියන එක අවධාරණය කරන්නේ විශේෂයෙන්ම අද පහුගිය දවසේ 5 වෙනිදා අගෝස්තු 5 වෙනිදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් අස්සංකරායකේ දැනෙන වගකීමක් නැති ලිපියක් ඉදිරිපත් කළා තියෙනවා චීන තානාපති කාර්යාලයට. මේ ලිපියෙන් ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම නෞකාව ලංකාවට එන එක පුළුවන් නම් ප්‍රමාද කරලා දෙන්න කියලා. ඒ ඉල්ලීම කරන්න සිද්ධ වෙලා තියෙන්නෙම අපි හිතන විදිහට අපේ රටේ රටක් හැටියට අපි අනුගමනය කරන රාජතාන්ත්‍රික ගනුදෙනු වල තියෙන දුප්පත්කම නිසා. මොකද ඒකට හේතුව විශේෂයෙන්ම අද වෙනකොට චීනය තායිවානය සම්බන්ධ මතුවලා තියෙන තත්ත්වයක්, ඇමරිකානු කතානායකවරිය තායිවානයට යෑම නිසා චීන දේශපාලනය ඇති වෙලා තියෙන අර්බුදයක් මේ තත්ත්වය තවත් වර්ධනය කරන්න බලපානවා ඇතයි කියලා අපි හිතනවා. ඒ නිසා මෙම චීන නෞකාව ලංකාවට පැමිණීම පිළිබඳව අද එක පැත්තකින් ලංකාවේ ජනතාව අතර බියක් ඇති වෙලා තියෙනවා. ඉදිරියේදී ඇතිවිය හැකි යම් යුදමය තත්ත්වයක් නිසා ලංකාවට බලපෑමක් ඇති වේද කියලා. ඊළඟට දෙක තමයි මේක නිසා රාජතාන්ත්‍රික වශයෙන් අපට ඇති වෙන බලපෑම. මොකද අපි දන්නවා අපි රට ශ්‍රී ලංකාව කාලයක් තිස්සේ චීනයත් එක්කත් දැවැන්ත සමීප විදේශ සම්බන්ධතා පවත්වනවා. ඒ වගේම ඉන්දියාව අපේ අසල්වාසී රාජ්‍ය. ඉන්දියාව මෑත කාලෙදිත් අපිට ඉන්ධන සහ විවිධ ඖෂධ විවිධ ආකාරයෙන් උදව් උපකාර ලැබිච්ච රටක්. ඉතින් මෙන්න මේ රටවල් අතර පවත්වන මිත්‍රත්වය paludu කර ගැනීමේ කටයුත්තක් මේක නිසා සිද්ධ වේද කියන ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම අද ඉන්දියාවේ මාධ්‍ය මෙම විදේශ කටයුතු අමාත්‍යාංශයේ යවපු ලිපිය ප්‍රචාරය කරලා තියෙන ඉන්දියාවේ මාධ්‍යවල ශ්‍රී ලංකාවේ රජය චීන UN Man 5 නෞකාවට ලංකාවට එන්න එපා කියලා තියෙනවයි කියන පදනමයි. හැබැයි මේ පිළිබඳ තවම ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යවරයෙක් හෝ විදේශ කටයුතු අමාත්‍යවරයා හරි අග්‍රාමාත්‍යවරයා හරි ජනාධිපතිවරයා හරි එක වචනයක්වත් කියලා නැහැ. මාධ්‍යවල විවිධ දේ පළ වුණත් ආණ්ඩුව ස්ථාවරයක් මේ ගැන කියන්නේ නැහැ. ඉතින් ආණ්ඩුව මේ ගැන ස්ථාවරය කියන්නේ මේ නැව ලංකාවට ආවට පස්සේ තවත් ජාත්‍යන්තර අර්බුදයකට රටපත් කළා නම් ඒකේ පාඩුව ලංකාවට ගෙවන්න සිද්ධ වෙන්නේ විශාල කාලෙකින්. ඒක ගෙවන්න වෙන්නේ ලංකාවේ වර්තමාන රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයාට නෙමෙයි අපේ රටේ අනාගත දරු පරම්පරාවට. එයින් වෙන බලපෑමට වග කියන්නේ නැහැ කිසි කෙනෙක්. ඒ නිසා විශේෂයෙන්ම අපි මුලින්ම කියන්න ඕන දැන්වත් මේ නව ලංකාවට එන එක පිළිබඳව ශ්‍රී ලංකාවේ රජයේ ස්ථාවරය පැහැදිලි කරන්න ඕන. ඒක මේ නමක් නැති වගකීමක් බාර ගන්න නැති නිලධාරියෙක්ගේ අස්සරින් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් යවන කොළ කෑල්ලකින් නෙමෙයි වෙන්න ඕන. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, අඩුතරම විදේශ කටයුතු ඇමතිවරයා. අපි දන්න තරමට මේ වෙනකොට විදේශ කටයුතු ඇමතිවරයා ලංකාවෙත් නැහැ.
ඉතින් මේ පිළිබඳ ස්ථාවරය කියන්න ඕන. ආණ්ඩුව මේ පිළිබඳ ස්ථාවරය කියන්නේ නැතුව මුනිවත රැකීමෙන් අපි විශ්වාස කරනවා අපේ මාතෘ භූමිය බරපතල අවදානමකට සහ ජාත්‍යන්තර මිත්‍රයින් නැති කර ගැනීමේ අර්බුදයකට පත් කරනවා. මොකද මේක පිළිබඳව චීනයේ පැත්තෙන් කරලා තියෙන පැහැදිලි කිරීම තියෙනවා. ඒ චීන පැහැදිලි කිරීමේ චීන පාර්ශවයෙන් ඉදිරිපත් කළ තියෙන පැහැදිලි කිරීමට අනුව ඔවුන් කියන්නේ මේ පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලංකාවට මේ පර්යේෂණ නැවට එන්න අවසර දීලා තියෙනවා කියලා. මොකද මේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් යවන ලියුමෙත් මේක ඉදිරිපත් කරලා තියෙනවා අමාත්‍ය නෝට් එකක් හැටියට සටහනක් හැටියට 2022 ජූලි මාසේ 12 වෙනිදා මේ පිළිබඳව ක්ලියරන්සින් නෝටිස් දුන්නා කියලා. ඒ කියන්නේ මේ නැවට ලංකාවට එීමට අවශ්‍ය පහසුකම් සැලසීමට එකඟතාවයක් ඇති වෙලා තියෙනවා. චීනයේ පැත්තෙන් ඉදිරිපත් කරන තවත් අදහසක් තමයි 2014 UN3 කියන මේ ආකාරයෙන්ම UN3 කියන නැවක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙවැනි ආකාරයේ පර්යේෂණ නෞකා මීට කලින් වෙනත් රටවල් වලින් ජපානය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, ඉන්දියාවෙන් පවා හම්බන්තොට වරායටම ඇවිත් තියෙනවා කියලා ඔවුන්ගේ පැත්තෙන් ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ පර්යේෂණ නවකට ඔවුන්ගේ මෙහෙයුමක් අතරතුර ඒ නැවට අවශ්‍ය කරන ඉන්ධන ලබා ගැනීම හෝ ජලය ලබා ගැනීම හෝ වෙනත් පහසුකම් ලබා ගැනීමට ඉඩකඩ දීම ජාත්‍යන්තර නාවික භාවිතාව අනුව පිළිගන්න කටයුත්තක් හැටියට ඔවුන් කියනවා. ඒ නිසා මේ වගේම මෙවැනි නැව් දැන් මේ UN5 කියන මට්ටමේ නාවික කටයුතු වෙනත් රටවල් වල විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ, රුසියාව, ජපානය, ඉන්දියාවේ අනිකුත් රටවල් වල දැනටමත් ඕස්ට්‍රේලියාවේ වගේ තැන්වල සිංගප්පූරුවේ, ඉන්දුනීසියාවේ, දකුණු අප්‍රිකාවේ, මැලේසියාවේ මේ නැව් මේ පර්යේෂණ කටයුතු කරනවා කියලා. ඒ කියන්නේ UN5 කියන නැවත් එවැනි පර්යේෂණ කටයුතු කරනවා. එවැනි පර්යේෂණ කටයුතු දෙන ජපානය, ඇමරිකාවේ, ඉන්දියාවේ වෙනත් නැවුත් මේ ආකාරයෙන්ම කටයුතු කරනවා. ඒ නිසා මේක විශේෂ තත්ත්වයක් නෙමෙයි. මේක සාමාන්‍ය කටයුත්තක් හැටියට තමයි ඔවුන් සලකන්නේ. ඔවුන්ගේ පැත්තෙන් ඉදිරිපත් කරන කාරණා අනුව අගෝස්තු 11 වෙනිදා ඇවිල්ලා 17 වෙනිදා දක්වා මෙය හම්බන්තොට වරායේ ඒ අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට නතර කරලා තියෙනවා කියන තමයි ඉදිරිපත් කරන්නේ. ඒකදී ඉන්දියාව පැත්තෙන් ඉදිරිපත් කරන කාරණා වෙන්නේ මේ නැව අධිතාක්ෂණික උපකරණ සහිත විශේෂයෙන්ම ඉන්දියාවේ තියෙන ආරක්ෂක පද්ධතිය පරීක්ෂා කරන්නත් අවශ්‍ය නම් ඉන්දියාවේ තියෙන ආරක්ෂක පද්ධතිය දුර්වල කිරීමට තරම් තාක්ෂණික හැකියාවක් තියෙන යුද නැව හැටියට තමයි ඔවුන් මේක සලකන්නේ. එතනදී විශේෂයෙන්ම කිලෝමීටර් 750ක විතර පමණ දුර ඉඳලා උනත් තොරතුරු ලබා ගන්න පුළුවන් අධිතාක්ෂණික උපකරණ මෙම නෞකාවේ තියෙන බව ඉන්දියාවේ මාධ්‍යවල පළ වෙනවා. ඉන්දියාව පැත්තෙන් ඉදිරිපත් කරනවා. ඒක එක පැත්තෙන් ගත්තොත් පැත්තේ ඒකේ තර්කයේ බිඳීමකුත් තියෙනවා. මොකද අපේ මුදු තීරයේ තියෙන්නේ කිලෝමීටර් 200ක දුරක්. එහෙමනම් ජාත්‍යන්තර මුහුදේ ඉඳගෙන අපේ ලංකාවට එන්නේ නැතුව වුණත් ඔවුන්ට මේ තොරතුරු ලබා ගන්න පුළුවන් කියන තර්කෙත් අනිත් පැත්තෙන් තියෙනවා. කොහොම වුණත් දැන් අවසානයේ සිද්ධ වෙලා තියෙන්නේ මෙම නෞකාවට අවසර දීම කියන කාරණාව මත පදනම් වෙලා අද ඉන්දියාවත් චීනයත් සමග ශ්‍රී ලංකාව රටක් හැටියට පවත්වාගෙන යන ජාත්‍යන්තර සම්බන්ධතා අර්බුදයකට පත් වෙමින් තියෙනවා. ඒකට විශේෂයෙන්ම බලපානවා කියලා අපි විශ්වාස කරනවා අපේ ආණ්ඩුවේ තියෙන මුනිවත රැකීම. ආණ්ඩුව මේ පිළිබඳ ස්ථාවරයක් පැහැදිලි නොකර කටයුතු කිරීම. දැනටමත් මෙම නෞකාව මාධ්‍යවල ප්‍රකාශ වෙනවා ගමන් ආරම්භ කරලා තියෙන්නේ. අපි හිතනවා මෙවැනි රාජතාන්ත්‍රික ගනුදෙනුවක් කරන රටක නෞකාවක් ආපසු හරවනවයි කියන එක ගමේ චූම්පයන් වාන් එකක් තාර දාන නිසා වෙන පාරකින් එන්න කියලා වගේ මග අරින්න පුළුවන් කාරණාවක් නෙමෙයි. අපි හිතමු ගමේ පාරට කොන්ක්‍රීට් දානවා නම් තාර දානවා නම් ඒ පාරේ අද එන්න එපා ලබන සතියේ එන්න කියලා පාර වහලා තියෙනවා කියලා ඉල්ලීමක් කරන්න පුළුවන් පාන් වෑන් එකකින්. හැබැයි මෙහෙම දැන් මේක ඒ වගේ කටයුත්තක් නෙමෙයි. ඉතින් මෙවැනි තත්ත්වයකට අපේ රට රාජතාන්ත්‍රික වශයෙන් දුබල වෙන විශේෂයෙන්ම භූදේශපාලනීය අර්බුදයකට ලක් වෙන තැනකට වැට්ටුවේ අපි හිතන විදියට
වර්තමාන සහ පහුගිය ආණ්ඩු. මොකද ලංකාවේ භූදේශපාලන පිහිටීම අනුවම මෙවැනි අර්බුදයක් ඇති වෙන ගනුදෙනු සිද්ධ කරලා තියෙන පහුගිය කාලේ පුරාම ආණ්ඩුව. ඔබ අපි කවුරුත් දන්නවා හම්බන්තොට වරාය කුප්‍රකට ගනුදෙනුවක්. චීනෙන් ණය අරගෙන වරාය හැදුවා. අවසානයේ චීනයටම ඒ වරාය විකුණා. රාජපක්ෂ ණය ගත්තා, රනිල් රාජපක්ෂ විකුණා. දැන් අවසානයේ හම්බන්තොට වරායට චීනයේ මේ නැව ගේනවා. ඊළඟට මේක මිට වඩා අර්බුදකාරී වෙනවා කොළඹට ආව නම් එන්න. මොකද කොළඹ වරායේ එක කොටසක් චීනට දීලා තියෙනවා, දකුණු කොටස බටහිර කොටස ඉන්දියාවට දීලා තියෙනවා. එතන මේ වරායවල් ලංකාවේ වරායවල් කෑලි වලට කඩලා විකුණනකොට මේ රටේ ජනතාව, උගතුන්, බුද්ධිමතුන් විශේෂයෙන්ම මේ භූදේශපාලනීය වශයෙන් මේ ඇති තියෙන තර්ජනයන් පිළිබඳව දැනුමක් අවබෝධයක් තියෙන මිනිස්සු දේශපාලන ව්‍යාපාර හැටියට අපි අනේක වාරයක් උද්ඝෝෂණ කළා, මත දැක්වුවා, අදහස් පළ කළා, මෙවැනි මාධ්‍ය හමු තිබ්බා, කිව්වා. ඒක අවස්ථාවකවත් ඒ මතයකට ඇහුම්කන් දුන්නේ නැහැ රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, රනිල් රාජපක්ෂ මේ කවුරුවක්වත්. නේද? ඔවුන්ට තිබුණේ යටි ගනුදෙනු විතරයි. ඔවුන්ට තිබුණේ කොමිස් කුට්ටියේ ප්‍රමාණය විතරයි. ඒ නිසා ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඉතිහාසයක් කාලයක් පුරා අනුගමනය කරපු නොබෙදි විදේශ ප්‍රතිපත්තිය බිඳ වැට්ටුවා. ඒ සම්පූර්ණ වග කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ වර්තමාන ආණ්ඩු ඉතිහාසගත ජයවර්ධන. මොකද දැන් චීන තානාපති නිලධාරීන් චීනේ පාර්ශවයෙන් මේ මැදිහත් වීම පිළිබඳ ප්‍රශ්නේ මතු කරනකොට මේ නතර කිරීමට ආණ්ඩුව කරපු මේ ඉල්ලීම පිළිබඳ ප්‍රතිචාර දක්වනකොට ඔවුන් කියන්නේ මොකක්ද? ශ්‍රී ලංකාව මෙවැනි නතර කිරීමක් කරනවා නම් ඒ නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් දෙන ආදර්ශය මොකක්ද කියලා අහනවා. මොකද ශ්‍රී ලංකාව මේ නතර කිරීම කරන්නේ ඉන්දියාවේ තුන්වෙනි පාර්ශවයක් හැටියට ඉන්දියාවේ බලපෑමක් නිසා නම් එයින් ශ්‍රී ලංකාව රටක් හැටියට දෙන ආදර්ශය මොකක්ද කියලා ඔවුන් අහනවා. ඔවුන් එහිදී මතු කරනවා ඉන්දු ලංකා ගිවිසුමෙන් ලංකාවට ඉතිහාසයේ සිද්ධ වෙච්ච බලපෑම. එදා ඉන්දු ලංකා ගිවිසුම අනුව ඉන්දියාවට යටත් වෙලා ශ්‍රී ලංකාව කටයුතු කරලා ඇති කරගත් කැලල වගේම දෙයක්ද මේ සිද්ධ වෙන්නේ. මොකද ඉන්දියාවේ බලකිරීමක් මතද ශ්‍රී ලංකාව මීට කලින් ඉඩ දීපු මෙවැනි තත්ත්වයක් අද එන්න එපා කියලා ඉල්ලීම කරන්න කියලා ඔවුන් අහනවා. ඒකෙදි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ මිතාම් බරපතල විදියට. මොකද හේතුව ශ්‍රී ලංකාව රජයක් හැටියට තමන්ගේ ජාත්‍යන්තර ප්‍රතිපත්තිවලදී බලපෑමකට ලක්වීම කොන්ද කඩා ගැනීමේ ප්‍රතිඵලය නිසා. ඉතින් ඒකට හේතු වෙලා තියෙනවා අපේ රටේ වරායවන් ටික කුණු කොල්ලේට තමන්ගේ දේශපාලන පටු වමනාව වෙනුවෙන් සහ ජනප්‍රිය වීමේ වමනාව වෙනුවෙන් සහ කොමිස් ලබා ගැනීමේ වමනාව වෙනුවෙන් පවරා දීම, විකිණීම, වෙලාවෙන් වෙලාවට ප්‍රතිපත්තියක් නැති අමන තීරණ ගැනීමේ වැරද නිසා තමයි අද රටක් හැටියට අපිට මේ අසරණතාවයට පත් වෙන්න වෙලා තියෙන්නේ. දැනුත් අදත් මේ මොහොතේ අපි දකින්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ එහි දිගුවක් හැටියටමයි. ඒ නිසා අද ආණ්ඩුව මුනියුත රකින්නවා මේ ප්‍රශ්නේදී ජනතාව අර්බුදයට පත් කරලා බියට පත් කරලා. මොකද මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. අපි ජීවත් වෙමින් ඉන්නේ අපි ජීවත් වෙන වටපිටාව තියෙන්නේ දැන් ආර්ථික අර්බුදයකට ලක් වෙලා. අපි ඩොලර් අර්බුදයකට ලක් වෙලා. ජාත්‍යන්තර සහයෝගයන් අහිමි වෙමින් තියෙන වෙලාවක ආර්ථික වශයෙන් ගත්තොත් අපි ජාත්‍යන්තරව පහළ වැටිච්ච ණය ගෙවා ගන්න බැරි දුර්වල වෙච්ච මට්ටමකට වර්ගීකරණය වෙමින් තියෙන වෙලාවක විශේෂයෙන්ම අපට සමීපව උදව් කරන රාජ්‍යයන් දෙකක් හැටියට චීනය සහ ඉන්දියාව මේ මිත්‍රත්වයන් පළුදු කරගත්තොත් ඒ රටවල් දෙකේම අපි හිතනවා රටක් හැටියට ශ්‍රී ලංකාව මේ පවතින ආර්ථික අර්බුදේ තවත් ප්‍රපාතයකට යනවා. තවත් දරුණු තත්යකටපත් වෙනවා. එහෙනම් ඒ වළක්වාගෙන මේ ප්‍රශ්නය බේරා ගැනීමේ වගකීම සම්පූර්ණයෙන් තියෙන ආණ්ඩුවට
හැබැයි ආණ්ඩුව අද මේ මුනිවත රැකීමෙන් සිද්ධ කරන්නේ තවදුරටත් මේ ප්‍රශ්නය ව්‍යාකූල තත්ත්වයකට පත් කරන එක. ඒ නිසා විශේෂයෙන්ම අපි ආණ්ඩුවට බලපෑම් කරනවා ආණ්ඩුව හැටියට ශ්‍රී ලංකාවේ රජයේ හැටියට විශේෂයෙන්ම ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා විදේශ කටයුතු ඇමතිවරයා මේ නම ලංකාවට ඇවිල්ලා ආවට පස්සේ රට ඇතුලේ අර්බුදයක් ඇතිවීම වළක්වන්න එහෙම නැත්නම් ඒ ඇති වුණාට පස්සේ උත්තර දෙන වෙනුවට අර්බුදයක් ඇති නොවි මේ වළක්වා ගැනීමට ආණ්ඩුවට තියෙන ක්‍රියාමාර්ග මොනවද? ඒ සම්බන්ධයෙන් දැනට අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද? ඔවුන් ඉදිරියේදී ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක පිළිබඳව රට ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. ආණ්ඩුවේ ස්ථාවරය මේ පිළිබඳව පැහැදිලි කිරීම අත්‍යවශ්‍යයි. මොකද එහෙම නොකරනවා නම් මින් ඇතිවන අතුරු ප්‍රතිඵල සියල්ලම වගකීම අපි විශ්වාස කරනවා ආණ්ඩුව බාර ගන්න ඕන. මේක තමයි මූලික වශයෙන් අපිට මේ පිළිබඳව තියෙන්නේ. අපේ ස්ථාවරය පැහැදිලි කරන්න මාධ්‍යවේදීන් හැටියට ඔබට මේ පිළිබඳව තවත් පැහැදිලි කරගෙන තියෙනවා නම් මතු කර ගන්න පුළුවන්. අපේ ලෝටා ඥානතුමා කාලෙක අවශ්‍ය දීලා තියෙනවා කාරණා මොකද මේක දවස් දෙකකින් කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. අපිට ඇයි මේ වගේ දෙයකට එහෙමනම් අර්බුදයකට මේ වුණාන්නේ අපේ ඇතිකලේ මේ ඔබතුමා ඉතින් මේ වගේ අර්බුදයක් ඇතිකලේ මොකද වුණාන්නේ තුමාගේ අවශ්‍ය නිසා. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මොකද මෙවැනි තත්ත්වයක් ඇති වෙනකොට එවැනි තත්ත්වයකදී කොහොමද කටයුතු කරන්න ඕන කියන එක පිළිබඳව මීට වඩා පරිණතභාවයක් තියෙන්න ඕන. මොකද මේක අපි විශ්වාස කරනවා තායිවානය චීනය මේ වෙලාවේ මතුවලා තියෙන අර්බුදයත් යම් ප්‍රමාණයකට මේක තීව්‍ර කරන්න බලපාලා තියෙනවා. මේක බලපාලා තියෙනවා. හැබැයි මේකෙදී ඉන්දියාව පැත්තෙන් මෙවැනි ප්‍රතිචාරයක් ඇති වෙනවායි කියන එකත් ආණ්ඩුව නොදැනුවත්භාවයක් ඉන්න බෑනේ. ආණ්ඩුව දැනුවත්භාවයක් තියෙනවා. එතකොට නැවක් ඇවිල්ලා මගදී දැන් පස්සට යන්න පුළුවන්ද? ආපහු හැරලා එන්න පුළුවන්ද කියලා අහනවා නම් ඒක උත්තරයක් නෙමෙයි. අනිත් ඒක අහන ස්වරූපයෙන් අපිට තේරෙන දේ තමයි ඉන්දියාවෙන් ඇති වෙන පීඩනයක් සමනය කරගෙන නැවත සලකා බැලීමක් කරන්න කල් ගැනීමක් තමයි මේ හදන්නේ. ඒක ඇතුළෙම තියෙනවා එහෙමනම් ඉන්දියාවේ යම්කිසි පීඩනයක් මේ සම්බන්ධයෙන් එල්ල වෙලා තියෙනවා කියලා. ඒක ඉතින් ඒක කලින් දැනුවත්භාවයක් තියෙන්න ඕන. මම කලින් කිව්වාගේම එවැනි රාජතාන්ත්‍රිකව තියෙන ගනුදෙනු වල තියෙන දුප්පත්භාවය නොදැනුවත්භාවය තමයි මේකට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ. චීන ණය කියන අධික පොලිටිකල් චීන ණය. හැබැයි දැන් අපිට යම්කිසි දෙයක් හම්බ වෙනවා නම් අපිට ඉතිලා ගන්නවා කියන මේ චීන ණය නැවත ප්‍රතිව්‍යුහගත කරගන්න කියන කාරණා. හැබැයි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන චීන එක මොකෙත් නැහැ. එතකොට අපි හිතනවා මේ ප්‍රශ්නේදී ලංකාවේ හැසිරෙන ආකාරය විශාල වශයෙන් බලපානවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ කරන ගනුදෙනු වලදී ඉදිරියේදී. මොකද හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරන ගනුදෙනු වලදී අපිට ණය ප්‍රතිසංස්කරණය කර ගැනීමකට ප්‍රතිව්‍යුහගත කර ගැනීමකදී මූලික වශයෙන් බලපානවා චීනෙන් ගත්ත ණය. මොකද චීනයත් එක්ක ඇති කරගන්නා එකගතාවයත් අතිශය වැදගත්කමක් තියෙනවා. මොකද අපි ණය අරගත්ත රාජ්‍යයන් හැටියට ගත්තොත් චීනය එම් ප්‍රධාන තනක් තියෙනවා. ඊළඟට අපේ ආනයන වලින් ගත්තොත් එහෙම ඩොලර් මිලියන 3300ක විතර ප්‍රමාණයක් චීනයත් එක්ක අපි ගනුදෙනු කරනවා. ඩොලර් කෝටි 300කට විතර ප්‍රමාණයක්. ඒ වගේම ඩොලර් කෝටි 28ක විතර ප්‍රමාණයක් අපේ අපනයන වෙළඳපොළක් තියෙනවා. ඒවාට වෙන බලපෑමත් මෙහිදී ආණ්ඩුව සැලකිලිමත් වෙන්න ඕනකම තියෙනවා මේ කටයුත්තේදී. ඒ වගේම තමයි මම කියන්නේ කලින් කිව්වා වගේම නොසලකා හරින්න බැරි දෙයක් ඉන්දියාව. මොකද ඉන්දියාවේ IMF එකත් එක්ක කරන ගනුදෙනු වලදී සාකච්ඡාවලදී ඉන්දියාවේ ඍජු මැදිහත් වීමක් අපි පහුගිය දවස්වල දැක්කා. ඒ නිසා මම කියන්නේ මේක අපි මින්න ණය අර්බුදයේ විශාල අර්බුදයක්. ඔබ කියන ආකාරයටම ඒ සම්බන්ධ කියන්නේ ප්‍රතිව්‍යුහගත කර ගැනීම කරද්දී මේ ප්‍රශ්නේදී අපි මුහුණ දෙන දියුණුකම අනුව තමයි ඊළඟට ප්‍රශ්නෙට අපට උත්තර හොයන්න වෙන්නේ. රාජතාන්ත්‍රික වශයෙන් මේ ප්‍රශ්නේදී ආණ්ඩුවක් හැටියට ඉන්න ස්ථාවරේ කලින් කියන එක වංගු ගහන්න නැතුව. මොකද අපි දකිනවා දැන් ආණ්ඩුවේ ඉන්නේ අර මගේ හිටියොත් ඕනසී ගෙදර ගියොත් අඹුනසී කියන මට්ටමටපත් වෙලා. මේ ප්‍රශ්නවලදී. ඒකට හේතුව තියෙන්නම විශේෂයෙන්ම මේ ප්‍රශ්න ඇතිවීමට බලපාන පරිසරය හදාගෙන තියෙන්නේ ජනතාව නෙමෙයි. ජනතාව මේ ණය ගත්තේ නැහැ. ජනතාව වරායවල් විකුණන්නේ නැහැ.
ජනතාව වරායවල් හදන්න ණය ගත්තෙත් නැහැ. වරායවල් හදලා අසාර්ථක ව්‍යාපෘති වලින් බේර ගන්න බැරුව චීනෙට විකුණෙත් නැහැ, ඉන්දියාවට විකුණෙත් නැහැ. මේ රටේ දැනුමක් තේරුමක් තියෙන ජනතාව හැමදාම කියපු දේ තමයි මේ කටයුතු වලින් අපි අර්බුදයට යනවා කියන එක. රටක් හැටියටම. ඉතින් ඒක මේ අවුරුදු 50කින් 100කින් නෙමෙයි. දැන් මේ මොහොතේදීම ඒක අපිට අත්විඳින්න සිද්ධ වෙලා තියෙනවා. අපි දන්නවනේ වැඩි කාලයක් ගියේ නෑනේ මේ ආණ්ඩු කාලය තුලම මේ වරායවල් විකුණන්නේ. ඒ නිසා දැන් ඒගොල්ලෝගේ මේවට ඇතුළු වීමේ යම්කිසි ස්වාධීන බලයකුත් ඒ උන් අරන් තියන්නේ ජාත්‍යන්තර නීති වලට අමතරව. ඉතින් එවැනි බලපෑමක් කරන්න බැරි මට්ටමට අදපත් වෙලා තියෙන්නේ අපිපත් වෙච්ච ණය උගුල නිසාමයි. ඒකට වත් කියන්න ආණ්ඩු. දැන් ලෝක මට්ටමේදීම ණය නැවත ගෙවීමේ හැකියාවක් නැතිවට ණය ගෙවන්න හැකියාවක් නැති අසාධුනිකනේ අපි ගතලා තියෙන ශ්‍රී ලංකාවට විදියට. එතකොට දැන් වැඩිපුර වැඩි ණය අරන් තියෙන ඉන්දියාවේ ඒකට මේ පොඩි chance එකක් අපේ chance එකක් දෙන්න මේ වගේ වැඩක් කළා වෙන්නේ නැද්ද කියන්නේ ඒගොල්ලන්ගේ. මේකෙන් chance එකක් හම්බෙන්නේ නැහැ. මේකෙන් කිසිම chance එකක් හම්බෙන්නේ නැහැ. අපි හිතන්නේ මේකෙන් කිසිම chance එකක් හම්බෙනවා කියලා. මේකෙන් කවුරු හරි නැති කරගන්න මිසක ඇති කරගන්න එක්කෙනෙක් නැහැ මේ නිසා. ඉතින් මෙවැනි කටයුතු වලදී මීට වඩා පරිණත විදියට කටයුතු කරන්න අවබෝධයක් දැනුමක් ඇති වෙන්න ඕන. දැන් උතුමාට ජනාධිපතිගේ ආරාධනා කළා සාකච්ඡා කරන්න කියලා ඔව් ජනාධිපතිවරයා අනිකුත් පක්ෂ හම්බෙන පදනමින්ම අපිට ආරාධනා කළා තියෙනවා හෙට ඒ සාකච්ඡාවට එන්න කියලා. අපි සාකච්ඡාවට සහභාගී වෙනවා. අපි විශේෂයෙන්ම කවුද සහභාගී වෙන්නේ කියන එක අපි තාම තීරණය කළා නැහැ. නමුත් අපේ ස්ථාවරය අපි පැහැදිලි කරනවා. ඊට කලිනුත් අපි කියලා තියෙනවා මාධ්‍ය වලටත් කියලා තියෙනවා සර්වපාක්ෂික ආණ්ඩු පිළිබඳව නම් මේ කතා කරන්නේ සර්වපාක්ෂික ආණ්ඩු පිළිබඳව අපේ ස්ථාවරය අපි කියලා තියෙනවා. විශේෂයෙන්ම දැන් ආණ්ඩුවක් හදලා තියෙන්නේ. ජනාධිපතිවරයා ආණ්ඩුවක් හදලා ඉවරලා සර්වපාක්ෂික කතා කරලා වැඩක් නැහැ. මොකද අපිට හොඳටම පේනවා රනිල් වික්‍රමසිංහ රනිල් රාජපක්ෂ වුණාට පස්සේ එයාගේ අන්තර්කාලීන කතා ඉවර වෙලා තියෙන්නේ දැන්. දැන් මේ ඉක්තා කෙටි කාලයක් තුල මැතිවරණයක් තියන්න ඒ මැතිවරණයට අවශ්‍ය පහසුකම් සලසන්න හදන සර්වපාක්ෂික ආණ්ඩුවක් නම් එවැනි ආණ්ඩුවක් නෙමෙයි දැන් හැදෙන්නේ. දැන් හැදෙන ආණ්ඩුව අපිට තා පැහැදිලිව පේන්නේ එක පැත්තකින් රනිල් වික්‍රමසිංහගේ බලය තහවුරු කරගන්න අනිත් පැත්තෙන් ඔක්කොම ටික එකතු කරගෙන රනිල් වික්‍රමසිංහට ණය ගන්න පුළුවන් ජාත්‍යන්තරව පිළිගැනීමට ලක් කර ගන්න පුළුවන් වටපිටාවක් තියනවායි කියලා ලේබල් යලව ගන්න. එහෙම නැතුව මේ රටේ ජනතාවට ජනවරමක් සඳහා ඉඩ හදන తాවකාලික ආණ්ඩුවක් නෙමෙයි. මොකද දැනට ආණ්ඩුව හදලා ඉවරයි. දැන් ආණ්ඩුවක් හදාගෙන ඉවර වෙලා අනිත් පක්ෂ වලට එන්න කතා කරලා වැඩක් නැහැනේ. ඒ හින්දා අපි තා පැහැදිලි විස්තාරයක් අපි කියලා තියෙනවා. අපි ওই සර්වපාක්ෂික අටමගලට සහභාගී වෙන්නේ නැහැ. ඕකට යන්නේ නැහැ. යන්නේ නැති බව කියන්න උනත් අපිට හැබැයි රටේ ජනාධිපතිවරයාට ඉස්සරහට යන්න පුළුවන්. මහානායක හමුදුර කියලා දෙන්නේ සියලුම පක්ෂ වල එකතු වෙලා මේ සර්වපක්ෂ ආණ්ඩුවට සහාය දෙන්න. ඉතින් සියලුම පක්ෂ එකතු වෙලා සහාය දෙන්න සර්වපාක්ෂික ආණ්ඩුවක් නැහැනේ. කො සර්වපාක්ෂික ආණ්ඩුව? එවන ආණ්ඩුව හදන්න කලින් ආණ්ඩුව එහෙම සාකච්ඡාවක් තියෙන්න බෑ. රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂගේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදලා ඉවරලා අනිත් පක්ෂ වලට එන්න කිව්වයි කියන්නේ. ඒක සර්වපාක්ෂික වෙන්නේ නැහැ. සමාජයේ තියෙන ගොඩක් අපි මම නැතිවරණට ආයුතු කියන කාරණා කියනවා. ඒකවල දැන් මේ වගේම ඒකවල දැන් ඒකේ ප්‍රමාණසාකච්ඡා කියන ශීලුත් නැතිවරණයක් අවශ්‍ය නැහැ කියන එක පිළිමන් සාභාගී කිව්වේ මන්ත්‍රීවරයෙක් කිව්වා මේ මෙහෙම නැතිවරණ තියෙන එකද ජනතාව ගහයි කියලා. විදගෙන. ඒකවල දැන් මේ යන විදිහට නැතිවරණයක තියෙන එකක් නැහැ කියන්නේ මෙහෙමයි අපිට පේන දේ තමයි මේ ඉන්න පාර්ලිමේන්තුවේ ජාතික ජනබලවේගයේ മന്ത്രിවරු හැර අනිකුත් බොහෝ දෙනෙකුට මැතිවරණයකට යෑමේ උවමනාවක් නැහැ. හැබැයි රටේ ජනතාවට ඒ උවමනාව තියෙනවා. මොකද හේතුව මේක ජනවරමක් නැති ආණ්ඩුවක්. ජනපාව මහජන නැගිටීමකින් හිටපු ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් එළෙව්වට පස්සේ ඊට පස්සේ පාර්ලිමේන්තුව ඇතුලේ අටෝගත් ආණ්ඩුවක් නෙමෙයි තියෙන්නේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ අයින් වුණාම ගෝඨාභය රාජපක්ෂගේ ජනවරම දැන් අහෝසි. මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් වුණාම ඔහුට තිබිච්ච ජනවරම අහෝසි. දැන් රනිල් වික්‍රමසිංහට කොහොමද ජනවරමක් තියෙන්නේ? තනි മന്ത്രിවරයෙක් හැටියට. ජාතික ලැයිස්තුවේ හිටපු නැති ජාතික ලැයිස්තුවෙන් පත් වෙච්ච മന്ത്രിවරයාට ජනවරමක් නැහැනේ. යාට ජනාධිපති වෙන්නේ. ඒ නිසා
අතිශය සාධාරණයි ජනවරමක් සඳහා අවස්ථාවක් දෙන එක. ජනතාව අකමැති නායකයෙක් රටේ තියාගෙන රටක් ඉස්සරහට යන්න බෑ. ඒක නිසා තමයි අපි කියන්නේ ජනවරමට අවස්ථාව දෙන්න ඕන කියලා. එතනදී ගෝඨාභය රාජපක්ෂගේ කණ්ඩායම හිතනවා නම් තමන්ගේ හොරකම් ටික ආරක්ෂා කරගන්න ඉතුරු අවුරුදු කිහිපයක් බලේ ඉන්න පුළුවන්. නැත්තම් ඉන්න කාලෙත් ආණ්ඩුවක් ඇතුළට වෙලා එමතිකම් අරගෙන හොරකම් කරන්න පුළුවන් කියලා. ඒක මේ රටේ ජනතාව පිළිගන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ හදනවා නම් ගේමක් ගහලා ඉවරලා තමන්ගේ മന്ത്രിවරු ටිකක් මේක ඇතුලේ හදාගන්න. ඒක ජනතාව පිළිගන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා මේකට හවුල් වෙන්න යන්නේ තමන්ගේ മന്ത്രിවරු ටික බිලිබා ගන්න එක පේන්නේ නැති එක වහගන්න නම්. ඒක ජනතාවට ඕනේ නැහනේ. දැන් ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ තමන්ගේ ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන් මහ ජනතාවගේ කැමැත්තෙන් වගකීමක් බාර ගන්න පුළුවන් නායකත්වයක් හදාගන්න ආණ්ඩුවක්නේ. අපි විශ්වාස කරනවා ජනතාව තමන් ඡන්දෙන් පත් කරගත්තට පස්සේ නායකයෙක් ඒ නායකයා තමන්ගේ ජනවරමට අනුව කටයුතු කරන්නේ නැත්නම් ජනතාවට සුද්ධ වූ අයිතියක් තියෙන ඒ ඉවත් කරන්න. ඒ වගේම තමයි තමන් කැමති නායකයෙක් පත් කරගත්තට පස්සේ ජනතාවට වගකීමකුත් හැදෙනවා ඊට අනුව බැඳීමක් ඇති කරගන්න. දැන් අද ජනතාව අපේ රටේ ඉල්ලන්නේ ඒක. 2.25 ලක්ෂයක ආසන්න ජනතාව ඉල්ලන්නේ මොකද්ද? අපට ජීවත් වෙන්න අපට බැඳීමක් තියෙන ආණ්ඩුවක් හදන්න. ඉතින් දැන් රනිල් වික්‍රමසිංහත් ඔයිට කලින් කිව්වේ ඕකනේ. දැන් රනිල් වික්‍රමසිංහත් ඔයිට කලින් කිව්වේ ඕක තමයි. දැන් අපි අහන්නේ ඒකයි. කොහොද දැන් අර මහානායක හාමුදුරුවෝ සිහිපත් කරපු අදරගදුකුරු පියතුමන් ඇතුළු අනිකුත් ආගමික නායකින් සිහිපත් කරපු අන්තර්කාලේ. දැන් මේ ආණ්ඩුවේ අන්තර්කාල කතාවක් නැහැනේ. දැන් මේ ඉන්න හදන්නේ ගෝඨාභයගේ උටුන රනිල් දාගෙන ඉතුරු අවුරුද්දකමාරත් බලේ ඉන්න. ඒකට අයිතියක් නැහැ. ඒ නිසා මහ ජනතාව වෙනුවෙන් ජනවරමක් ජනතාවට ලබා දෙන්න. ඒක ලබා දෙන්න පුළුවන් ක්‍රමයේ තියෙන මැතිවරණයක් නම් මැතිවරණයක් ඉල්ලීම වෙනුවෙන් පෙනී ඉන්න එක සම්පූර්ණ අයිතියක්. කවුරු හරි කියනවා නම් මැතිවරණයක් ඉල්ලුවොත් ගුටි කන්න වෙනවයි කියලා. ඒක අනිත් පැත්ත තමයි වෙන්නේ. සමහර දායක මැතිවරණයේ ගිහින් 77 සමගින් කරන ආණ්ඩුවට වෙච්ච වැඩේ මේ ආණ්ඩුවට වෙයි. මොකක්ද මම නැහුන්නේ. බලමු විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා මේ රටේ මහ ජනතාවගේ කැමැත්තෙන් නැතුව කාටවත් බලේ ඉන්න බෑ කියන එක මහ ජනතාව ඉතා මෑත කාලීන සාමකාමීව ඔප්පු කරා. සාමකාමීව ඔප්පු කරා. මත ඒක ලෝකේම ආදර්ශයක් බවට පත් වෙන දෙයක්. ඒකට පිටුපාන පාලකයින්ට වෙන ඉරණම එයාලා තමන්ගේම තත්ත්වය හදා ගැනීමක් කියලා අපි විශ්වාස කරන්නේ. හරි එහෙනම් බොහොම ස්තුතියි නේ.